නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුරංච පරම් භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සමින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි ඉරිදා ධර්මදේශනාව සඳහා මාතෘකාව සපයාගත්තේ මජ්ක්‍ධිම නිකායේ සතිපට්ඨාන සූත්‍රයෙන්. සතිපට්ඨාන සූත්‍රය බෞද්ධයන් අතර විශේෂයෙන්ම භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා අතර භාවනානුයෝගී ගිහි පිරිස් අතර බොහෝම ප්‍රසිද්ධ සූත්‍රයක්. මොකද ඍජුවම අපේ භාවනාවට සම්බන්ධ සූත්‍රයක්. ඒ නිසා අපි ක්‍රමානුකූලව පියවරෙන් පියවර සතිපට්ඨාන සූත්‍රයේ ඉදිරියට ගමන් කරනවා. සතිපට්ඨාන සූත්‍රය වශයෙන් ගත්තොත් මජ්ක්‍ධිම නිකායේත් දීඝ නිකායේත් සතිපට්ඨාන සූත්‍රය අන්තර්ගත වෙලා තිනවා. දීඝ නිකායේ තියෙන සතිපට්ඨාන සූත්‍රයේදී තියෙන එකම වෙනස ධම්මානුපස්සනා කොටසදී ටිකක් දීර්ඝ විස්තරයක් සත්‍ය සම්බන්ධයෙන් සත්‍ය පබ්බයේ එනවා. මජ්ක්‍ධිම නිකායේ ඒක කෙටියෙන් තමයි සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට එන සතිපට්ඨානය ඇත්තටම මේ සූත්‍ර දෙකට පමණක් සීමා වෙලා නැහැ. විශේෂයෙන්ම සංයුක්ත නිකායේ වෙනමම සූත්‍ර රාශියක් ගොනු කළා සතිපට්ඨාන සංයුක්තය වශයෙන් සංග්‍රහ වෙලා තියෙනවා. ඒ නිසා අපිට තේරෙනවා සතිපට්ඨානය කියලා ගත්තාම පුළුල් ශේස්ත්‍රයක්. ඒකෙත් බුදුරජාන් වහන්සේ පියවර කීපයක් පෙන්눔 කරලා තියෙනවා. ඉතින් අපි මේ පියවර කීපය අනුව මේ සතිපට්ඨාන සූත්‍රයේ කොටසින් කොටස දැන් සාකච්ඡා කරමින් යනවා. ඉතින් භාගතුන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය පටන් ගන්නේ එක්තරා අන්දමකින් ඒකේ ආනිසංස පිළිබඳව අපිට බොහොම ප්‍රබල ප්‍රකාශයක් කළා. ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. මහණෙනි මේ සත්වයින්ගේ විසුද්ධිය පිණිස, ඒ අයගේ පාරිශුද්ධිය පිණිස, පිරිසුදු බව පිණිස ඒකායන මාර්ගයක් තියෙනවා. ඍජු මාර්ගයක් තියෙනවා. ශෝක පරිද්දවාණං සමතික්කමාය. මේ සත්වයින් අතර තියෙන, මිනිස්සෙයින් අතර තියෙන එක්තරා අන්දමකින් ශෝක කිරීම, හඬා වැළපීම් මෙන්න මේ වගේ ස්වභාවයන් සමතික්‍රමණය කරන්න. අභිභවා යන්න ඒකායන මාර්ගයක්, ඍජු මාර්ගයක් තියෙනවා. දුක්ඛ දෝමනස්සානං අත්තගමාය. ඒ වගේමයි සිත සතන් තුල පහළ වෙන දුක් දොම්නස් ඒවා දුරු කිරීම පිණිස, ඒවා බැහැර කිරීම පිණිස ඒකායන මාර්ගයක්, ඍජු මාර්ගයක් තියෙනවා. ඥායස්ස අධිගමාය. මේ නිවන් දැකීම සඳහා ගත යුතු නිවැරදි මාර්ගය කුමක්ද කියන එක හොඳට Tamanට සාක්ෂාත් වෙන්න. වෙනත් පතන වලින් කියනවා නම් ආරෂ්ඨායක මාර්ගය කෙසේ විය යුතුද, කුමක් විය යුතුද, ගත යුතු මාර්ගය කෙසේ විය යුතුද කියන එක තම තමා වශයෙන් හොඳට තේරෙන්න. ප්‍රත්‍යක්ෂයක් වශයෙන් හඳුනා ගන්න. ඒ කායන මාර්ගයක් තියෙනවා. නිබ්බානස්ස සච්චි ක්‍රියාය. නිවන් සුව සාක්ෂාත් කරගන්න ඒ කායන මාර්ගයක් තියෙනවා. කුමක්ද මේ කායන මාර්ගය? යදිදං චත්තාරෝ සතිපට්ඨාන. ඒ තමයි සතර සතිපට්ඨාන ධර්මයන්. ඉතින් එතකොට අපිට තේරෙනවා බෞද්ධයන් වශයෙන් අපි ප්‍රාර්ථනා කරන නිවන් සුව සාක්ෂාත් කරගන්නත්, ඒ වගේම දීර්ඝ වශයෙන් අපි ගමන් කළ යුතු මාර්ගය කුමක්ද, නැත්නම් වැඩි යුතු ප්‍රතිපදාව කුමක්ද කියලා සැකහැර දැනගන්නත්, ඒ වගේම දුක් දොම්නස් දුරු කරගන්නත්, ශෝක කිරීම, හඬා වැළපීම් දුරු කරගන්නත්, ඒ වගේම මේ අපේ සිත් සතන් කෙලසුන්ගෙන් බැහැර කළා, කෙලසුන් දුරු කළා, බොහෝම පිරිසුදු සිත් සතන් බවට පත් කරගන්නත්, පාරිශුද්ධ වූ සිත් සතන් බවට පත් කරගන්නත් ඒ කායන මාර්ගයක් තියෙනවා, ඍජු මාර්ගයක් තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨාන ධර්මය. ඉතින් එතකොට මෙන්න මේ බඳු බොහොම ප්‍රබල ප්‍රකාශයක් කරලා තමයි භාගතුන් වහන්සේ සතර සතිපට්ඨාන ධර්මයන් දේශනා කරන්න පටන් ගන්නේ. ඉතින් ඒකෙදිත් මුලින්ම පටන් ගන්නේ කායානුපස්සනාවෙන්. ඉද බික්ඛවේ බික්ඛු කායේ කායානුපස්සී විහෙරති. කයෙහි කය අනුව බලමින් වාසය කරනවා. ඉතින් එතකොට මේක මේ දවසක් දෙකක් කරන කටයුත්තක් නෙමෙයි. විහෙරති කියලා කියන්නේම කාලයක් වාසය කරනවා. දිගට කරගෙන යනවා කියන අදහසයි එතන තියෙන්නේ. කායේ කායානුපස්සී කියන වචනේ විශේෂත්වයක් තියෙනවා.
කයෙහි කය අණුව බලමින් වාසය කරනවා කියන එක. ඉතින් එතකොට මෙතෙන්දී මේ කොහොමද කය දිහා බලන්නේ? අපිට කය ගැන ඉගෙන ගන්න විවිධ ක්‍රම තියෙනවා. පොතින් පතින් ඉගෙන ගන්න පුළුවන්, කාගෙන් හරි අහලා ඉගෙන ගන්න පුළුවන්. අද කාලේ හැටියට අන්තර්ජාලය හරහා ඉගෙන ගන්න පුළුවන්. දොස්තර මාත්‍යයෙන් අහලා ඉගෙන ගන්න පුළුවන්. මේ විදිහට নানা ප්‍රකාර ක්‍රම තියෙනවා. නමුත් මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ ඒක නෙමෙයි. කය පිළිබඳව මේ තමන්ගේ කියලා ගත්ත කය පිළිබඳව තමන්ම ඒකාග්‍ර වෙච්ච මනසකින් හොඳින් විග්‍රහ කරලා බැලීම. හොඳින් නිරීක්ෂණය කරලා බැලීම. එතකොට අපිට තේරෙනවා මෙතෙන්දි මේ අපි සංකල්පමය වශයෙන් හිතින් හදාගෙන මනක්කල්පිතව එහෙම නැත්නම් තාගෙන් හරි ඉගෙනගෙන අපේ කය ගැන දැන ගැනීම නෙමෙයි. ඍජුවම අපේ අවධානය කයට යොමු කළා දීර්ඝකාලීන වශයෙන් මේ කයේ ස්වභාවය පිළිබඳව කය ක්‍රියා කරන්නේ කොහොමද කියන ආකාරය ගැන යම් විමසීමක් කිරීම. දැන් මෙහෙම කියනකොට දැන් හිතෙන්න පුළුවන් එතකොට මේ කය ගැන ඉගෙන ගන්න ඒ කියන්නේ මේක නිකන් හරියට වෛද්‍ය විද්‍යාත්මක වැඩක්ද මේ කරන්න යන්නේ කියලා. ඊට වඩා මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඒ හිතේ පවත්වාගත යුතු පසුබිමත් ඊට එහා එන මේ වාක්‍යයකින්. කොහොමද මේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ? ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසං. එහෙමනම් අපි මේ කරන පරීක්ෂණයේදී අපේ හිතේ පවත්වාගත යුතු එක්තරාන්දමක පසුබිම භාගතුන් වහන්සේ පෙන්ලා දෙනවා. ඒ කියන්නේ ආවට ගියාට කරනවා නෙමෙයි. මේකෙදි අපිට එක්තරාන්දමක පසුබිමක් පසුතලයක් අපේ හිතේ පවත්වා ගන්න අවශ්‍යයි. එහෙමත් නැත්නම් මේ කටයුත්ත සාර්ථක වීම පිණිස අපේ හිතේ යම් යම් සාධනීය පැත්තක් අපි විසින් පවත්වා ගැනීම සඳහා උත්සාහන්ත විය යුතුයි. ඒකේ පළවෙනි කොටස තමයි ආතාපි. ඒ කියන්නේ කෙලස් තවන වීරයකින් තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ කියන්නේ අපි ගාව එකාතකින් යම්කිසි ඌමනාවක් තියෙන්න ඕනේ. දැනට මේ හිත බොහෝම අකීකරුයි. මේ හිතේ බොහොම කෙලස් බහුලයි. ඒ නිසා මගේ හිත මම කොහොම හරි කෙලසුන්ගෙන් නිදහස් කරගන්න ඕනේ, කෙලසුන්ගෙන් දුරු කරගන්න ඕනේ, කෙලසුන්ගෙන් මේ සිත පිරිසුදු කරගන්න ඕනේ කියලා එක්තරාන්දමක උවමනාවක්, කෙලස් තවන වීරයක් එහෙමනම් අපි තුල තිබිය යුතුයි. එහෙම නැතුව මේ සතිපට්ඨානය වඩලා අපි වෙනත් පරමාර්ථ ඉෂ්ට කරගන්න යනවා නම් එතකොට ඉතින් අර නිවැරදි ආකල්පයකින් නෙමෙයි අපි වැඩේට අත තියලා තියෙන්නේ. එහෙනම් මේ නිවැරදි ආකල්පය තමයි මේ හිත දැනටමත් මාව දීර්ඝ කාලයක් තිස්සේ මේ සංසාරේ අරගෙන ගිහිල්ලා තියෙනවා. බොහෝ වශයෙන් මාව අපාගත කරලායි මේ හිත තියෙන්නේ. අද මට වර්තමානයේදී මේ බුද්ධෝත්පාද කාලයක ක්ෂණ සම්පත්තිය සහිතව මනුෂ්‍යාත්ම භාවයක් ලබලා දීලා තියෙනවා. හැබැයි මට කියන්න බෑ ඊළඟ ආත්ම භාවයේදී මේ හිත කුමන ආකාරයෙන් ක්‍රියාත්මක වෙයිද? ඊළඟ ආත්ම භාවය කොහේ ගෙනහිල්ලා ඉපදීමක් ඇති කරලා දෙයිද කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ. මොකද මේ හිතේ පහළ වෙන කෙලෙස් ස්වභාවය අනුව තමයි හිතේ தත්ත්වය අනුව තමයි ඊළඟ භවය එතකොට තීරණය වෙන්නේ. එතකොට ඊළඟ භවයේ නැවතත් අපාගත වෙයිද? එහෙම නැත්නම් නැවතත් මනුස්ස ලෝකයේම උපතක් ලබන්න පුළුවන් වෙයිද කියලා නිශ්චිත වශයෙන් කියන්න බෑ. එහෙනම් ඉතින් අපිට තේරෙනවා මේ සංසාර ගමනේ තියෙන භයානකකම. එහෙනම් කොහොමද මේ සංසාර ගමනට යම්කිසි විසඳුමක් ලබා ගන්න. දිගින් දිගට මේකේ කරකැවි ඉන්නවද? ඉපදි මැරි යනවද? එහෙම නැත්නම් මෙතන මේ හිතේ ක්‍රියාකාරීත්වය හොඳින් හඳුනගෙන මේ දිගට යන ගමනට යම්කිසි නැවතීමක් තියන්න අපි උත්සාහන්ත වෙනවද? මේ භාගතුන් වහන්සේ පෙන්ලා දීපු නිවනක් සාක්ෂාත් කරගන්න අපි උත්සාහන්ත වෙනවද කියලා යම්කිසි අවබෝධයක් මුලින්ම සුතමේ ඥානයක් වශයෙන් ඇති කරගෙන. ඒතර කෙනෙකුට පුළුවන් මේ නිවැරදි මාර්ගය කුමක්ද කියලා තම තමා වශයෙන් දැනගන්න උත්සාහන්ත වෙන්න. එතකොට අන්න ඒ කටයුත්තදී තමයි මේ ආතාපී කියන ගුණය අපිට හම්බ වෙන්නේ. එතකොට අන්න යාගේ හිත උත්සාහන්ත වෙනවා කෙලස් තවන වීරයකින් කටයුතු කරන්න. එයා අර අනිත්කුත් සාමාන්‍ය ජනයා වගේ තනිකරම කාමයන් කෙරෙහි ගැලිලා, ඒවටම ඇලිලා, ඒවා මැත්තේම දඟලන ගතියක් වෙනුවට එයා උත්සාහන්ත වෙනවා මේකෙන් ගැලවෙන ක්‍රමයක් හොයන්න. ප්‍රතිපදාවක් අනුව කටයුතු කරන්න එයා උත්සාහන්ත වෙනවා. ඒ නිසා අන්නේ බඳු කෙලස් තවන වීරයක් ඒ සඳහා දරන උත්සාහයක් මෙතෙන්දී මූලික වෙනවා. ඒක තවත් පැත්තකින් කියන්න පුළුවන් මේක දීර්ඝකාලීන වශයෙන් පවත්වන්න පුළුවන් උත්සාහයක්, වීරයක්. මේක මේ සතියක්
උග්‍ර වීරයක් කළා ඊට පස්සේ අත්හැරලා දාන මේ ක්‍රමයක් නෙමෙයි. දීර්ඝව පවත්වා ගන්න පුළුවන්, දීර්ඝ කාලයක් තිස්සේ පවත්වා ගන්න පුළුවන් සමබර වීරයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි මේ කටයුත්තේ නිරත වෙනකොට අපේ හිතට අනවශ්‍ය වෙහෙසක් නොදැනෙන විදිහට හිතට අමතර පීඩනයක් නොදී හිත බොහොම සැහැල්ලුවෙන් වීරය සමබර කළා මේ කටයුත්ත කරන්නත් අවශ්‍යයි. ඒ නිසා වීරයේ පැති කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි කෙලස් තවන වීරය. කියන්නේ තමන්ගේ හිතේ මතුවෙන කෙලස් පිළිබඳව අපි ඒවට අහු වෙන්නේ නැතුව කොහොම හරි මම මේ කෙලෙසුන්ගෙන් හිත නිදහස් කරගන්න ඕනේ කියලා යම්කිසි උවමනාවක්, පවිත්‍ර චේතනාවක් අපි තුල අන්තර්ගත විය යුතුයි. ඊට පස්සේ මේ කරන කටයුත්ත දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව කරගෙන යාම සඳහා උවමනාවක්, ඒ සඳහා දරණ වීරයක් අපි තුල තිබිය යුතුයි. ඒ වගේම මේ කටයුත්ත කරන අවස්ථාවේදී හිත බොහෝම තැම්පත්ව ශාන්තව වැඩිය පීඩාවටපත් කරන්නේ නැතුව අනවශ්‍ය වීරයක් යොදන්නේ නැතුව ඒ අවශ්‍ය පමණට විතරක් වීරය යොදමින් සමබර වීරයක් පවත්ව ගන්න අපි දැනුවත් වෙ යුතුයි. ඒ නිසා වීරයේ වගේ පැති කීපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට කියනවා සම්පජානෝ. දැන් අපි සිහිය පිහිටියට පස්සේ ඊළඟට එන වචනේ තමයි සතිමා. ඒතකොට සිහිය හොඳට වර්තමාන වශයෙන් එළඹ සිටියට පස්සේ මේ වර්තමාන වශයෙන් Tamanට අරමුණු වන ඒ සන්දර්භය දිහා අරමුණු වල යම් සම්සිද්ධිය දිහා අපි ටිකක් විමර්ශනශීලීව ලං වෙලා ඒක දිහා විමසිය යුතුයි. එහෙම නැතුව නිකාං වර්තමානයේ සිහිය පැවැත්වූ පමණින් සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. සිහිය පැවැත්වන අතරේ ඒකට ඔන්න සම්පජඤ්ඤය අපි එකතු කරගත යුතුයි. මොකද අපි දෙයක් දිහා විනිවිද යන බැල්මක් ඒ දේ හොඳට විස්තරාත්මකව හඳුනා ගන්න උත්සාහයක් විවිධ පැතිකඩ ඔස්සේ ඒ අපේ ඉස්සරහා තියෙන අරමුණ හඳුනා ගන්න දරන උත්සාහයක් දැන් ඔන්න දැරිය යුතුයි. ඒක තමයි සම්පජානෝ කියලා කියන්නේ. විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනස්සං. එතකොට මේ කටයුත්ත කරද්දී පුළුවන් තරම් හිත සමබරව තියාගන්න. ලොකු ආසාවක් ඇල්මක් ඇතුළු කරගන්නෙත් නැහැ. එහෙම ගිහිල්ලා ඒ අන්තයට යන්නෙත් නැහැ. ඒ වගේමයි හිතට ලොකු අකමැත්තක්, එපා වීමක්, දුකක් ඇති කරගන්න යන්නෙත් නැහැ. එක්තරා අන්දමකින් මධ්‍යස්ථ බවක්, උපේක්ෂා සහගත බවක් හැකිතාක් පවත්වන්න උත්සාහන්ත විය යුතුයි. ඉතින් මෙන්න මේ වගේ කාරණා කීපයක් භාගතුන් වහන්සේ පෙන්වලා දෙනවා මේ සතිපට්ඨානය වඩද්දී. එතකොට මෙන්න මේ බඳු පරිසරයක් අපේ හිතේ ඇති කරගෙන මේ කියන ඍජු අත්දැකීම අපිට ලබන්න පුළුවන් නම් ඒක නැවත නැවත ලබන්න පුළුවන්. අනුපස්සනාවක් කියලා කියන්නේ එක දවසක් කළා නවත්තන එකක් නෙමෙයි. කාලාන්තරයක් තිස්සේ දිගින් දිගට නැවත නැවත මේ කටයුත්ත කළ යුතුයි. භාවිතා බහුලී කතා කියලා කියනවා. මේක වැඩි යුතුයි, බහුලීකృత කළ යුතුයි. මේ බහුලීකృత කිරීම ඇතැම් වෙලාවට අපිට ටිකක් නුහුරුයි. මොකද අපි හිතනවා දවසක් දෙයක් කරා මේක ඉතින් එක දවසක් තේරුණා මට. ඉතින් ආයෙත් ඔක කරාම ඔච්චරයිනේ කියලා. තර්කානුකූලව කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් ඒ තර්කයට මේක අදාළ වෙන්නේ නැහැ. මේ හිතට නැවත මේ ඉස්සරහා තියෙන අරමුණේ යථා ස්වභාවය නැවත පෙන්වා දිය යුතුයි. ඒ අරමුණේ ස්වභාවය, ඒ අරමුණ වෙනස් වෙන ආකාරය, ඊළඟ වෙනත් අරමුණකට හිත නංවලා ඒ අරමුණේ වෙනස් වෙන ආකාරය මේ ආදී වශයෙන් මේ කටයුතු සිද්ධ වෙන්නේ කෙසේද කියන යන්න සම්බන්ධයෙන් නැවත පෙන්වා දීමක්, නැවත අනුපස්සනා කිරීමක් මෙතෙන්දී බලාපොරොත්තු වෙනවා. ඒතකොට අපි දැන් මේ ගත කරන්නේ කායේ කායානුපස්සී විහෙරති කියන අන්නේ කොටසෙයි. එහෙම නැත්නම් මේ කායෙහි කායානුව බලමින් වාසය කරන කොටසෙයි. එතකොට මේකේ ඇත්තටම කර්මස්ථාන 14ක් අන්තර්ගත වෙනවා. මේක පටන් ගත්තේ අපි ආනාපාන සතියෙන්. ඊට පස්සේ ඉරියාපත සම්බන්ධයෙන් අපි කතා කළා. අපි පවත්වන විවිධ ඉරියව්, ඇවිදින ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව, ඉඳගෙන ඉන්න ඉරියව්ව, සතපෙලා ඉන්න ඉරියව්ව, මේ විදිහට ඉරියව් ප්‍රධාන ඉරියව් 4ක් ගැන බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නා. ඊට පස්සේ ඒ සියලු ඉරියව් වලට බාහිරින් තියෙන පොඩි ඉරියව්, මේ ඉරියව් අතර තියෙන කුඩා ඉරියව්, අපි දිනදා ජීවිතේ පවත්වන කුඩා ඉරියව් ගැනත් බුදුරජාණන් වහන්සේ ඒ වගේම යථාවා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථාතථානම් පජානාති කියලා ඒ සියලුම ඉරියව් අන්තර්ගත කරලා හකුළුවලා පෙන්නනවා. ඒ කියන්නේ අපිට තේරෙනවා මෙතෙන්දී දැන් අපි ඇවිදිනකොට ඇවිදින බව දැනගන්නවා. ඊළඟට හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව දැනගන්නවා. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා.
සැතපීලා ඉන්නකොට සැතපීලා ඉන්න බව දැනගන්නවා. වෙනත් අණු කුඩා ඉරියව් පවත්වනකොටත් ඒ ගැන දැනගන්නවා. එතකොට අපිට තේරෙනවා මෙතන එක්තරා අන්දමකින් අපේ කය වෙතට අපේ අවධානය අරගෙන ජීවත් වෙන්න යම් උත්සාහයක් දැරිය යුතුයි. මොකද අපේ හිත මේකට ඒ තරම් ඇල්මක් දක්වන්නේ නැහැ. මේකේ ඒ තරම් රසයක් මුලින් දැනෙන්නේ නැහැ. ඒ නිසා හිත බොහොම අරගල කරනවා මේ වැඩේ කරන්න බෑ කියලා. එයා මේ වැඩේ ප්‍රතික්ෂේප කරනවා. මේකේ රසයක් නැහැ කියලා මේක බහාම ඒකාකාරී වැඩක් කියලා. මේ කරන්න යන වැඩේ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපිට අර ආතාපි වීර්ය නැවත මතක් කරගන්න පුළුවන්. අපි බුදුන් සරණ ගිහිල්ලා උත්සාහන්ත වෙනවා මේ බුදු කෙනෙක් පෙන්නපු පාරේ යන්න. ඉතින් මේක එක පාටම අපිට ලොකු හිතක් පහළ නොවෙන්න පුළුවන්. නමුත් අපි මේ බණක් අහලා කල්යාණ මිත්‍ර ආශ්‍රයක් ලැබලා පොතක් පතක් බලලා මේකේ තියෙන වටිනාකම හඳුනා ගන්න, තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ තමයි අපිට මේකේ උනන්දුවක් ඇති වෙලා අපිම මේ වැඩේ කරන්න උත්සාහන්ත වෙන්නේ. මේක අපිම කරන්නේ නැතුව මේ කටයුත්ත අපි වෙනුවෙන් වෙන කෙනෙකුට කරන්න බෑ. දැන් අපේ ගෙවල් දොරවල් වල යම්කිසි වැඩ කටයුත්තක් තියෙනවා නම් අපිට කරන්න වෙලාවක් නැත්තම් අපිට පුරුවන් කීයක් හරි දීලා වෙනත් කෙනෙක් ලව්වා ඒ වැඩේ කරගන්න. නමුත් එහෙම හැකියාවක් මේ අපේ හිත පිරිසුදු කරන කටයුත්ත සම්බන්ධයෙන් කිසිසේත්ම කරන්න බෑ. අපි වෙනුවෙන් තව කෙනෙකුට භවනා කරන්න බෑ. අපි වෙනුවෙන් අපේ හිත පිරිසුදු කරන කටයුත්ත අපිට වෙන කෙනෙකුට පවරන්න බෑ. ඒ කටයුත්ත අපි විසින්ම කරගත යුතුයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි කියලා භාගතුන් වහන්සේ ධර්ම රත්නයේ ಗುಣ ප්‍රකාශ කරන ගාථාවේදී සඳහන් කරනවා. තම තමා වශයෙන් ඒ ප්‍රඥාවන්තයින් විසින් හඳුනාගත යුතුයි, තේරුම් ගත යුතුයි. එහෙනම් මේ ධර්මයක් මේ සතිපට්ඨානයනොත් තම තමා වශයෙන් දියුණු කළ යුතුයි. තම තමා වශයෙන් වැඩි යුතුයි. ඉතින් එතකොට ටික ටික දැන් කෙනෙක් විවිධ ඉරියව් හඳුනා ගනිමින් වාසය කරනවා නම් හිටගෙන ඉන්නකොට ඒ බව දැනගන්නවා නම් ඇවිදිනකොට ඒ බව දැනගන්නවා නම් ඉඳගෙන ඉන්නකොට ඒ බව දැනගන්නවා නම් ඉතින් මේ විදිහට පොඩ එයා එදිනෙදා සතිමත් වෙන්න උත්සාහන්ත වෙනවා නම් අන්න ඒකට බොහෝම අදාළ කොටසක් තමයි අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ තමයි සම්පජඤ්ඤ පබ්බේ කියලා කියන්නේ. ඒ අපි විවිධ ඉරියව් වල පවත්වන්න දරපු උත්සාහයම ඊට පස්සේ අපි එදිනෙදා වැඩ කටයුතු වලටත් සම්බන්ධ කරන්නයි දැන් හදන්නේ. දැන් ඒකාතකින් බලනවා අපේ මේ සතිමත් බව පතුරු වාලීමක්. අපේ මුළු ජීවිතේටම එකතු කර ගැනීමක් තමයි මෙතනින් දැන් සම්බන්ධ වෙලා එන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේ කියනවා පුණජ පරම්භික්කවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. එයා මේ ඉදිරියට යනකොට ආපස්සට එනකොට ඒ ගැන දැනගන්න. දැන් අපි මුලින් කතා කරා ගච්ඡන්තෝවා ගච්ඡන්තෝම් හීති පජානාති කියලා. යනකොට යන බව දැනගෙන අර ඉරියාපත පබ්බේදී යනකොට යන බව දැනගෙන එයා සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒකටම මේක අදාළ කරන්න පුළුවන්. අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. එයා ඉදිරියට යනකොට මේ ඉදිරියටයි යන්නේ කියන ඒ අවබෝධය තියෙනවා. පටික්ඛන්තේ ආපස්සට එනකොට මේ ආපස්සට එන බව එයා හඳුනා ගන්නවා. දැන් අපි සක්මන් භාවනාවක නිරත වෙනකොට ඉදිරියට නම් සක්මන දැන් සිද්ධ වෙන්නේ. ඔන්න ඉදිරියට යන බව Taman දන්නවා. ඊට පස්සේ ගිහිල්ලා අපි හිතමු කොනේ නතර වුණා. එතකොට ඔන්න හිටගෙන ඉන්න බව දන්නවා. ටිතෝවා ටිතෝම් හීති පජානන. දැන් මේ හොඳට හිටගෙන ඉන්නේ. එතකොට Tamanගේ කයට මොනවද දැනෙන්නේ? කලින් තිබුණා චලනය වන ඉරියව්වක්. ඊට පස්සේ දැන් ඔන්න නිශ්චල ඉරියව්වකටපත් වුණා. ඊට පස්සේ ඔන්න පියවර කීපකින් ආපස්සට හැරුණා. දැන් ඔන්න නැවතත් නිශ්චල හිටගෙන ඉන්න ඉරියව්වකටපත් වුණා. ඔන්න ආපස්සට එනවා. පටික්ඛන්තේ සම්පජානකාරී හොති. දැන් මේ ආපස්සට එන ගමනේත් සිහියෙන් ඒ ගමනට අදාළ තොරතුරු ටික හඳුනා ගනිමින් ඒ එන ගමනේදී මොනවද Tamanට දැනෙන්නේ? එතකොට කොහොමද මේ පාද චලනය වෙන්නේ? එතකොට කොහොමද පාදයෙන් පාදයට බර මාරු වෙන්නේ? කියලා අර අපේ මේ චලනය වෙන මේ ගමන් කරන කය දිහා හොඳට විමසිල්ලෙන් බලමින් එයා කටයුතු කරනවා. ඊට පස්සේ කියනවා ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හොති. මේ ඉදිරිය බලනකොට වටපිට බලනකොට එතකොටත් අන්න සිහියෙන් ඒ කටයුත්ත කරනවා. දැන් අපි සිහිය නැතුව බැලුවොත් එහෙම සමහරවිට අපි සක්මනක ඉන්නකොට ඔන්න මොනවා හරි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා එක්ක කතා කරනවා. ඒගොල්ලෝ මොනවා හරි වෙන වැඩක් කරනවා. නැත්තම් ඔය ආරණ්‍ය පසුබිමක එහෙමනම් ඔන්න රිලෙවෙක් මොකක් හරි වෙන සතෙක්
ඔන්න පේනවා. ඉතින් එතකොට අපි එක පාර්ට මේකට අපේ අවධානය යොමුනා නම් සමහර විට ඒ සතා ගැන ඒ සිද්ධ වෙන කටයුත්ත ගැන අපේ සම්පූර්ණ අවධානය ගිහිල්ලා ඔන්න අපි අර කර හිටපු වැඩේ සම්පූර්ණයෙන්ම අපිට අමතක වෙනවා. ඒතකොට නැවතත් අන්න අපි අසතිමත් වෙනවා. නැවතත් අපි වෙන ලෝකයකට යනවා. අපි ආයෙත් ඉතින් කල්පනා කර ඉන්නවා. අපි ඉතින් මොන සමනලයක් දැක්කා. ඉතින් සමනලයා ගැන හිතනවා, සමනලයා අල්ල ගන්න හිතනවා. නැත්තම් ඒ සමනලයාගේ මේ භෞතික මොකද්ද ජීව විද්‍යාත්මක නම ගැන හිතනවා. මේ වගේ මොනවා හරි අපි ඒ දැකපු දේ අල්ලගෙන අපි මොනවා හරි හිතා කල්පනා කර ඉන්න ඉඩ තියෙනවා. නමුත් අපි මේ මොහොතේදී මේ ආපස්සට එන ගමනක් මේ කරන්නේ. ඒ අතර ඔන්න ඉබේටම වගේ මොකක් හරි සිදුවීමක් නිසා පිටත බැලුණ අය දැන් ඔන්න එතෙන්ට මොකක් හරි සතෙක් හරි මොකෙක් හරි අරමුණු උනාය කියලා අන්න අපිට මේ මුළු සංසිද්ධිය ගැනම අපි එක්තරාන්දක වැටහීමකින් තමයි ඉන්නේ. අපේ අනුදැනුම සහිතව සතිමත් බව ඇතුලේ තමයි මේ මුළු ක්‍රියාදාමයම සිද්ධ වෙන්නේ. අපිට සතිය ගිලිහිලා අපි සම්පූර්ණයෙන්ම ඒ අරමුණේ අතරමං වෙලා නැහැ. කෙලස් බරිත වෙලා ඒ කෙලස් අරමුණු වල අපි වහලෙක් බවට පත් වෙලා නැහැ. ඒ වෙනුවට හොඳට සතිමත් පසුබිමක් තුල පිහිටාගෙන නැත්තම් සති ආලෝකය ඇතුලේ තමයි මේ සියලුම සිදුවීම් සිද්ධ වෙන්නේ. ඒතකොට අපිට අර වර්තමාන මොහොත අහිමි වීමක් නැහැ. අපි හොඳට මෙතන පිහිටගෙන වර්තමානයේ පිහිටාගෙන දැන් මේ සිදුවෙන විවිධ කටයුතු වලට අවධානය යොමු කරනවා. ඊට පස්සේ සමිංජිතේ පසාරිතේ සම්පජානකාරී හොති. අතපය හකුලවනකොට ඒ ගැන සිහියෙන් කරනවා. ඊළඟ අතපය දිග හරිනකොට ඒ ගැනත් සිහියෙන් කටයුතු කරනවා. දැන් අපිට තේරෙනවා මේ බුදුහාමුදුරුවෝ අපිව පුළුවන් තරම් දැන් කය ඇතුළට ගන්නයි හදන්නේ. අපේ අවධානය අපේ කය ඇතුළට ගන්න තමයි මේ උත්සාහය. මොකද අපේ හිත ඒකට ඒ තරම් මුලදී කැමැත්තක් නැහැ. එයා හිතන්නේ අනිවාර්යයෙන්ම එළිය තමයි සතුට තියෙන්නේ, එළිය තමයි විනෝදය තියෙන්නේ. ඒ නිසා එයා පුළුවන් තරම් ඇහෙන් රූප බලා එළියේ වාසය කරමින් ඒවැයේ සතුට ඒවා තුලින් සතුට හොයන්න උත්සාහන්ත වෙනවා. එහෙම නැත්නම් සද්ද අහමින් ඒවයින් සතුට වෙන්න උත්සාහන්ත වෙනවා. ගඳ සුවඳ බලමින් ඒ ගඳ සුවඳ හරහා සතුට වෙන්න උත්සාහන්ත වෙනවා. දිවෙන් රස බලමින් ඒවා තුලින් සතුට හොයන්න උත්සාහන්ත වෙනවා. කයෙන් විවිධාකාර ස්පර්ශයන් ලැබමින් ස්පර්ශයන් හරහා සතුට වෙන්න උත්සාහන්ත වෙනවා. මනසට එන අරමුණුත් එහාට මෙහාට පෙරලා ඒවා ඔස්සේම කල්පනා කර ඒවා ඔස්සේම කතන්දර ගොතා ඒවා තුලම අතරමං වෙලා සතුටු වෙන්න උත්සාහන්ත වෙනවා. නමුත් මේ සාමාන්‍ය අන්ධ පෘථග්ජන ක්‍රියාකාරීත්වයෙන් අයින් වෙලා දැන් බුදුරජාණන් වහන්සේ සරණ ගිය යෝගාවචරයේ දැන් මේ බුදුබණක් අහලා උත්සාහන්ත වෙන්නේ මේ තමාගේ කියලා කියා ගන්නා කයට අවධානය ගන්න. ඒ කියන්නේ මුලදී අපිට බෑ එකපාරටම මේ අපේ හිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් කරගන්න. ඒ සඳහා අනුගමනය කළ යුතු අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. ඒ සඳහා අනුගමනය කළ යුතු පියවරෙන් පියවර යන ක්‍රමානුකූල ප්‍රතිපදාවක් තියෙනවා. අන්නේ ක්‍රමානුකූල පියවරේ එක සම්දිස්ථානයක් තමයි හැකිතාක් මේ කයට අපේ අවධානය යොමු කිරීම. ඒතර බාහිරට දුවන හිත ඒ බාහිරට දුවන ගතියෙන් ඒ ස්වභාවයෙන් අතමුදවලා ඒකෙන් නිදහස් කරගෙන හැකිතාක් මේ තමාගේ කය ඇතුලේ පවත්වා ගන්න තමයි දැන් මේ දරන්නේ. දැන් මේ උත්සාහයක් දරන්නේ. ඒතර අපිට තේරෙනවා බුදුහාඳුරු දැන් කොයිතරම් සූක්ෂමව මේ කටයුත්තේ අපිට නියැලෙන්න කියලා කියනවා නම් අත දිගාරිනකොට ඒ ගැන සිහියෙන් ඉන්න කියලා කියනවා. අත හකුලවනකොට ඒ ගැන සිහියෙන් කටයුතු කරන්න කියලා කියනවා. ඒ වගේම මේ පාදය දිග හරිනකොට ඒ ගැන සිහියෙන් ඉන්න කියලා කියනවා. පාදය හකුලවනකොට ඒ ගැන සිහියෙන් ඉන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා සංඝාටි පත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති. දැන් මේ භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් උන්වහන්සේට දෙපට සිවුරක් තියෙනවා. සංඝාටියක් තියෙනවා. තනිපට සිවුරක් තියෙනවා. එතකොට අඳනය තියෙනවා. මේ වගේ සාමාන්‍යයෙන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ Taman පරිහරණය කරන සිවුරු පිරිකර තියෙනවා. එතකොට මෙන්න මේ සිවුරු පිරිකර දරන අවස්ථාවේදී සිවුර පොරවන අවස්ථාවේදී සිවුර දරාගෙන ඉන්න අවස්ථාවේදී ඒ ගැන දැනුවත් වෙන්න කියලා කියනවා. ඒ ගැන සතිමත් වෙන්න කියලා කියනවා. අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති. එතකොට යම්
දෙයක් අනුභව කරනකොට යමක් බොනකොට යමක් කඩලා කනකොට මේ ඊළඟට යමක් රස විඳිනකොට ඒ ගැනත් දැනුවත් වෙන්න කියලා කියනවා. එතකොට මේ ඔක්කොම ඇත්තටම ආහාර අනුභවය හා සම්බන්ධයි. ඇතැම් ආහාර අපි සාමාන්‍යයෙන් අනලා පිටක් ගානේ අනුභව කරන ගතියක් තියෙනවා. ඇතැම් ආහාර අපි කඩලා කනවා. ඇතැම් මේවා අපි රස විඳිනවා. ඉතින් මේ විදිහට නැත්තම් වෙනත් දෙයක් නම් අපි පානය කරනවා. ඉතින් මේ අන්දමින් අපි ඒ කරන ආහාර ගැනීම නැත්තම් ආහාර වැළඳීම එහෙමත් නැත්තම් යම් දේවල් පානය කිරීම මේ කටයුතු වලදීත් බුදුරජාණන් වහන්සේ කියනවා ඒ කටයුතු සිහියෙන් කරන්න කියලා. ඊට පස්සේ උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ඊට පස්සේ මේක කෙතරම් භාගතුන් වහන්සේ අපේ ජීවිතයට අනුබද්ධ කරනවාද කියනවනම් සම්බන්ධ කරනවාද කියනවනම් මල මුත්‍ර පහල් කිරීමේදී පවා ඒ කටයුත්තත් සිහියෙන් කරන්න හොඳ වැටහීමෙන් කරන්න සතිමත්ව කරන්න කියලා මතක් කරලා දෙනවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. දැන් ඇවිදින අවස්ථාවේදී හිටගෙන ඉන්න අවස්ථාවේදී ඉඳගෙන ඉන්න අවස්ථාවේදී ඒ වගේම සයනය කරන අවස්ථාවේදී නිදි වරණ අවස්ථාවේදී කියන්නේ නිින්ද ගිහිලා නැහැ දැන් යම් හේතුවක් නිසා අවදි වෙලා ඉන්නවා ඒ නිදි වරණ අවස්ථාවේදී ඊළඟට කතා කරන අවස්ථාවේදී භාසිතේ තුන්හි භාවයේ නිශ්ශබ්දව ඉන්න අවස්ථාවේදී සම්පජානකාරී හෝති. දැන් මේ විදිහට බුදුරජාන් වහන්සේ දැන් අපිට තේරෙනවා දැන් මේ සතිය අර සක්මන් භාවනාවකට විතරක් සීමා කළා ඉඳගෙන ඉන්න භාවනාවකට විතරක් සීමා කළා කතා කරන ප්‍රකාශයක් නෙමෙයි මේ තියෙන්නේ. සම්පූර්ණයෙන්ම අපේ මුළු ජීවිතේටම සම්බන්ධ කළා. එදිනදා සියලු කටයුතු වලටම සම්බන්ධ කළා කරන ප්‍රකාශයක් මෙතන තියෙන්නේ. ඒ නිසා අපි උත්සාහවන්ත විය යුතුයි කොහොමද මේ භාවනාවට අපේ එදිනදා කටයුතු සම්බන්ධ කරගන්නේ. එහෙම නැතු ඉතින් අපිට අමාරුයි ගිහි පින්වතුන් වශයෙන් ඕගලන්ට කොහොමත් අමාරුයි. ඒ කියන්නේ මේ මුළු දවසම භාවනාව වෙනුවෙන් කැප කරනවා කියන එක කරන්න බැරි වැඩක්. නමුත් මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ එහෙම දෙයක් බලාපොරොත්තු වෙනවා වෙනුවට බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොමද මේ එදිනෙදා අපි කරන කටයුතු ඒකත් භාවනාවට අනුග්‍රහ කරන ආකාරයෙන් එහෙමත් නැත්නම් භාවනාව අමතක කළා දාලා සම්පූර්ණයෙන්ම නැවතත් අපි මුලා වෙච්ච සිහියකින් එහෙමත් නැත්නම් අසිහියකින් කටයුතු කරනවා වෙනුවට කොහොමද එදිනෙදා කටයුතු වල නිරත වෙන කොටත් සිහියෙන් ඒ කටයුත්ත කරන්නේ. ඉතින් මෙතෙන්ට තමයි අපි උත්සාහන්ත විය යුත්තේ. මොකද අපිට කවදාවත් මේ දවසේ වෙන් කරගත්ත විනාඩි 15ක් 30ක් පැයක් ඉඳගෙන භාවනා කරලා පමණක් නැත්නම් තවත් පැයක් සක්මනක් කරලා පමණක් ඉතින් මේ විදිහට නම් අපි අපේ භාවනාව දිගට කරගෙන යන්නේ. ඉතිරි මුළු අපි තුමු පැය 22ම අපි සම්පූර්ණයෙන්ම අසතිමත්ව මේ ඉඳුරන් පිනවමින් හිතට කැමති දේවල් හිතා කර එහෙමනම් ඉතින් අපි කාලය ගත කරන්නේ භාවනාවකින් ප්‍රයෝජනය ගන්න තියෙන හැකියාව අඩුයි කියලා කියන්න පුළුවන්. මොකද අපි අපේ ජීවිතේට මේ භාවනාව සම්බන්ධ කරගෙන නැහැ. ඉතින් ඒ නිසාම අපිට මේකේ සුවයක් අත්දකින්නත් අමාරුයි. මේ භාවනාවෙන් දියුණු වෙන යම් හැකියාවන්, ගුණ විශේෂයන් වෙන් වශයෙන් හඳුනා ගන්නත් අමාරුයි. මොකද අපි ටිකක් භාවනා කරනකොට සම්පූර්ණයෙන්ම අතහැරලා දානවා. අමතක කරනවා. ආයෙත් ඔන්න පැයක් දෙකක් භාවනා කරනකොට ආයෙත් සම්පූර්ණයෙන්ම අමතක කරලා දානවා. ඉතින් එහෙම ක්‍රියාවක් නෙමෙයි මෙතෙන්දී බලාපොරොත්තු වෙන්නේ. කොහොමද මේ එදිනෙදා අපි කරන කටයුතු වලදී රාජකාරී කටයුතු වෙන්න පුළුවන් නැත්නම් මේ කය සම්බන්ධ යම් පිළිදැඟුම් කටයුතු වෙන්න පුළුවන්. ඒ කටයුතු වල නිරත වෙනකොට කොහොමද ඒ කටයුත්තත් සිහියෙන් කරන්නේ? ඔතන තමයි අපි සතිමත් වෙන්න අවශ්‍ය. එක අතකින් අර සතියේ විවිධාංගීකරණයක් සතිය පතුරුවාලීමක් මෙතෙන්දි සිද්ධ වෙනවා. දැන් මෙතෙන්දි විශේෂයෙන් සඳහන් කරන වචනේ තමයි සම්පජානෝ. ඒතකොට අපිට තේරෙනවා මේ සතියටත් එහා ගිහිල්ලා සම්පජඤ්ඤයට කිට්ටු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක් ආහාර අනුභව කරනවා. ඒතර ඒ ආහාර අනුභව කරද්දී මේ තනි අපි දකින්නේ මුලදී මෙතන තනි ක්‍රියාවක් තියෙනවා කියලා. නමුත් හොඳට මේ ක්‍රියාව අපි සිහියෙන් කරනවා නම් මෙතන ක්‍රියාදාමයක් තියෙන්නේ. ක්‍රියා රාශියක් මෙතන තියෙන්නේ. අපි හිතමු අපි ආහාර බෙදා ගන්න තැනට යනවා. ඊට පස්සේ ඔන්න අපිට ආහාර පේන්න තියෙනවා.
අපි පිඟානක් අතර ගන්නවා. ඊට පස්සේ හැන්දක් අතර ගන්නවා. බත් ටිකක් බෙදා ගන්නවා. ව්‍යංජන බෙදා ගන්නවා. ඉතින් මේ කටයුත්තේදී පවා අපිට ඒ කටයුත්ත සිහියෙන් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒක අරගෙන ඔන්න ඇවිල්ලා වාඩි වෙනවා. ඊට පස්සේ අපි ආහාර පිඟාන ඔන්න අතට ගන්නවා. නැත්තම් මේ සුඩින් තියා ගන්නවා. ඊට පස්සේ අපි පොඩ බත් මේ අනන්න පටන් ගන්නවා. එතකොට බත් අනනකොට අපේ ඇඟිලි වලට එක ආකාරයකින් දැනෙනවා. ඊට පස්සේ යම් වෑංජන් අනනකොට ඒවැය තියෙන්නේ විවිධ ඇඟිලි වලට දැනෙන්නේ විවිධ දේවල්. උදාහරණයක් වශයෙන් අපි හිතමු අමුවෙන් තියෙන මැල්ලුමක් වගේ දෙයක් අනනකොට එක විදිහක්. හොඳට තඹපු දෙයක් අනනකොට එක විදිහක්. නැත්නම් කඩලා මේ ගන්න දෙයක් තියෙනවනම් ඒක වෙන විදිහක්. ඉතින් මේ විදිහට අපි අර මේකේ යන්න පුළුවන් ගැඹුර එක අතකින් බලුවම හිතා ගන්න බැරි තරම්. මොකද අපි මේක නිකන් ඔහේ අනලා මේ කටට දා ගන්නව වෙනුවට හොඳට ඒ කරන පුංචි ක්‍රියාවක් ගැන හොඳ අවධානයකින් ඒ කටයුත්ත කරනවා නම් මේකේ මහා ගැඹුරකට යන්න පුළුවන්. පුළුල් ශේෂ්ත්‍රයක් දක්වා අපිට යන්න පුළුවන්. අපි තුමු මේ විදිහට අපි පොඩ දැන් ව්‍යංජන එකතු කරගත්තා. මේ විදිහට ආහාර පිඬක් දැන් ඔන්න එකට අනලා මිශ්‍ර කරගත්තා. ඊට පස්සේ ඔන්න දැන් ඒක පිඬුවක් කරගෙන ඔන්න කට ගාවට ලං කරනවා. ඊට පස්සේ ඔන්න Tamanට ඒ කටයුත්තත් තේරෙනවා දැන්. පිඬු කරපු හැටි, ඒ ආහාර පිඬ කට ගාවට දැන් අරගෙන හැටි. එතකොට මේ අපේ අත චලනය වෙන හැටි, සමහරවිට ඒ ආහාර පිඬේ සුවඳ අපිට දැනෙන හැටි, සමහරවිට කටට කෙල උනන හැටි, කට විවෘත වෙන හැටි, ඊට පස්සේ අපි කට ඇතුළට මේ ආහාර පිඬ ඇතුල් කරන හැටි, දැන් ඔන්න දිවේ මේ ආහාර පිඬ ස්පර්ශ වෙන හැටි, කෙල උනන හැටි, කෙලත් සමග මිශ්‍ර වෙන හැටි, අපි විකන හැටි. ඉතින් මේ විදිහට විකලා අන්තිමට ඒක ගිලින හැටි. මේ මුළු ආහාර අනුභවය සම්බන්ධයෙන්ම මහා ක්‍රියාකාරකම් රසක් මෙතන තියෙනවා. ඒ නිසා සම්පජානකාරී හෝති කියලා කියනකොට අපිට අර මේ බුදුරජාන් වහන්සේ කෙටියෙන් මේ යම් ක්‍රියාවන් මෙතන පෙන්눔 කරලා තියෙනවා. හැබැයි ඒ ක්‍රියාවන් අපි සිහියෙන් කරන්න. ඒ ක්‍රියාවක තියෙන අනුක්‍රියා රසක් අපිට හෙළි වෙන්න පටන් ගන්නවා. දැන් මෙතන ඊළඟට අපිට යන්න පුළුවන් කිට්ටු කරන්න පුළුවන් අර සතිපට්ඨාන භාවනා කියන කොටසට. දැන් අපි හොඳට මේ සෑම කටයුත්තකදීම සිහිය පිහිටියා. වර්තමාන වශයෙන් දැන් කය කරන යම් ක්‍රියාවක් අපි දැන් සිහියෙන් ඒ ගැන බලාගෙන ඉන්නේ. සතිය ආලෝකයේ යටතේ ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඒ ක්‍රියාව සිද්ධ වෙනකොට සමහරවිට අපිට පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන්. දැන් ඔන්න අපි මුලදී නම් හිටගෙන හිටියා. නැත්නම් ඉදිරියට ගමන් කළා. දැන් මේ වැඩ කටයුත්ත අවසానයි. ඊට පස්සේ ඔන්න ආපසු එන කටයුත්තයි සිද්ධ වෙන්නේ. සක්මන් භාවනාවක් ගැන හිතුවොත් ඉදිරියට යාමේ ක්‍රියාව අවසానයි. ඒත් සමග ඔන්න අපි පටන් ගන්නවා ආපසු එීමේ ක්‍රියාව. එතකොට දැන් ඔන්න ආපසට ආවට පස්සේ ආපසු එීමේ ක්‍රියාව අවසానයි. ඊට පස්සේ නැවතත් අපි ඉදිරියට යාමේ ක්‍රියාව පටන් ගන්නවා. එතකොට ඉදිරියට යාමේ ක්‍රියාවේ ආරම්භය. ඊට පස්සේ ඉදිරියට යාමේ ක්‍රියාවේ අවසානය. ආපසු එීමේ ක්‍රියාවේ ආරම්භය. ආපසු එීමේ ක්‍රියාවේ අවසානය. මේ විදිහට අපිට තේරෙනවා දැන් මේ ක්‍රියාවලින් ගත්තොත් ඒවායෙත් පටන් ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා. ඊළඟට අපි හිතමු මේ අත දිග හැරීම. ඒතර අත දිග හරින්න පටන් ගත්තා, අත දිග හැරීම අවසන් වුණා. අත හකුලවන්න පටන් ගත්තා, අත හකුලවල අවසానයි. දැන් ඒ ක්‍රියාව අවසන් වුණා. අපි එහෙම නැත්නම් සිවුරක් පෙරවන්න, ඇඳුමක් අඳින්න පටන් ගත්තා. ඒ ඇඳුම් ඇඳීමේ ක්‍රියාව අවසන් වුණා. ඊළඟට ආහාර අනුභව කරන්න පටන් ගත්තා. ඒ ක්‍රියාව අවසන් වුණා. මොනවා හරි දෙයක් පානය කරන්න පටන් ගත්තා. ඒ ක්‍රියාවත් ඔන්න අවසන් වුණා. ඉතින් මේ විදිහට අපිට මේ අපි කරන එදිනදා ජීවිතයේ සියලු කටයුතු දිහා බැලුවමත් ඒවායේ සෑම ක්‍රියාවකම පටන් ගැනීමක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඊට පස්සේ තවත් ක්‍රියාවක් පටන් ගන්නවා. ඊළඟට ඒ ක්‍රියාවත් අවසන් වෙනවා. ඉතින් මේ විදිහට මේ සම්මුති මට්ටමින් ගත්තත් මේ සෑම ක්‍රියාවකම පටන් ගැනීමක් සහ අවසානයක් තියෙනවා. ආරම්භයක් සහ අවසන් වීමක් තියෙනවා. ඉතින් මේකේ තව සම්පජඤ්ඤය මේකට ලං කරගෙන මේ තනි ක්‍රියාවේ තියෙන අනුක්‍රියා දිහා අපි බලන්න ගත්තොත් එතනත් බොහෝ ක්‍රියා රාශියක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි සක්මනක් ගැන කතා කළොත් දැන් මේ ඉදිරියට යන ක්‍රියාවේදී අපි හිතමු පියවර 30ක් අපි ඉදිරියට ගියා. ඒතකොට මේ පියවර එක එකක් ගානේ පටන් ගැනීමක් තියෙනවා, අවසානයක් තියෙනවා. ඒ පියවර 30ක් අපි යනවා. පළවෙනි පියවරේදී පටන් ගැනීමක් අවසානයක්. දෙවෙනි පියවරේදී පටන් ගැනීමක් අවසානයක්. තෙවන පියවරේදී පටන් ගැනීමක් අවසානයක්. මේ ආකාරයෙන්
30 වන පියවර දක්වා පටන් ගැනීමක් අවසානයක් තියෙනවා. ඊට පස්සේ තවත් අපි සූක්ෂම කළොත් පියවරක් කියලා කියන්නේ තවත් අනුක්‍රියා රාශියක්. ඒතර එක පාදයක් එසවීම, ගෙන යාම, තැබීම. ඒතර මේ එසවීමේ පටන් ගැනීමක් අවසානයක්. ගෙන යාමේ පටන් ගැනීමක් අවසානයක්. තැබීමේ පටන් ගැනීමක් අවසානයක්. ඊළඟ පාදයේත් එසවීමේ පටන් ගැනීමක් අවසානයක්. ගෙන යාමේ පටන් ගැනීමක් අවසානයක්. තැබීමේ පටන් ගැනීමක් අවසානයක්. ඊළඟට අපි පාදයක් පොළවට තියලා තද කරන්න ගත්තොත් තද වෙනවා. එතකොට අපි මේ දිහා බැලුවොත්. ඉතින් මේ එහෙම බලන්න තව අපේ හිත සූක්ෂම වෙනවා. කියන්නේ අර වගේ අපි තනි ක්‍රියා වශයෙන් ගත්තත් ඒ හැම එකටම පටන් ගැනීමක් අවසානයක් තියෙනවා. ඊට පස්සේ ඒ තනි ක්‍රියාවක් කියලා අපි මුලින් හඳුනාගත්ත එක තව ටිකක් සූක්ෂමව බලද්දී එතන අනුක්‍රියා රාශියක් තියෙනවා. ඒ අනුක්‍රියාවක පවා ඒ කුඩා ක්‍රියාවක පවා පටන් ගැනීමක් අවසානයක් තියෙනවා. ඊට පස්සේ අපි මේක දිගට කරනකොට අපේ හිත මේ අපි ගත කරපු සංකල්පමය රාමුවෙන් ඉවත් වෙනවා. එතකොට අර අපි එකතු කරගත්ත නම් ගම් ටික ලේබල් ඒ ඔක්කොම හැලිලා මේ කරන කෙනා ගැන අපි හිතාගෙන හිටිය මම අහවලා මම ගෑනු කෙනෙක් මම පිරිමි කෙනෙක් මම අම්මා මම තාත්තා මම ගුරුවරයෙක් මම ස්වාමීන් වහන්සේ නමක් ඔය විදිහට මොනවා හරි අපි අර ආරෝපණය කරලා තිබිච්ච ඒ ලේබල් ඔක්කොම අයින් වෙලා දැන් හුදු ක්‍රියා දාමයක් දිහා දැනුවත් වීමක් තියෙනවා. ඒතර මනස තව සැහැල්ලු වෙනවා. මනසේ බර හැල්ලු වෙනවා. මනසේ අපි පුරවාගෙන හිටිය අර සම්මුති සංඥා දැන් බැහැරට යනවා. දැන් තියෙන්නේ ක්‍රියාකාරකම් රසක්. සක්මනකට අපි ආවොත් එසවීමේ ක්‍රියාකාරකමක්, ගෙන යාමේ ක්‍රියාකාරකමක්, තැබීමේ ක්‍රියාකාරකමක්. ඉතින් දැන් එතකොට තේරෙනවා මුළු සක්මන පුරාම තියෙන්නේ මේ එසවීම, ගෙන යාම, තැබීම. එසවීම, ගෙන යාම, තැබීම. වෙන මොකක්වත් නැහැ. දැන් ඒකත් තව සූක්ෂම වෙන්න මේ එසවීම කියන එකත් තනි ක්‍රියාවක් නෙමෙයි. එතන තියෙන්නේ කුඩා එසවීම රසක්. ගෙන යාම කියන්නේ තනි ක්‍රියාවක් නෙමෙයි. කුඩා ගෙන යාම රසක්. තැබීම කියන්නේත් තනි ක්‍රියාවක් නෙමෙයි. කුඩා තැබීම් රසක්. ඒ සියල්ල සම්පූර්ණ වුණාට පස්සේ තමයි ඔන්න පොළවේ පාදය හොඳට පිහිටන්නේ. තැබුවා. ඊට පස්සේ එතෙන්දෙත් අපි තවත් ඔන්න මේක සූක්ෂම වෙනවා. එතකොට අර එසවීම, ගෙන යාම, තැබීම කියන ඒ නම් ටිකත් හැලෙනවා. ඒ වෙනුවට දැන් තියෙන්නේ චලන රාශියක්. එසවීම සඳහා සිදුවෙන චලනය වීම, පාදයේ චලනය වීම රසක් තියෙන. ගෙන යාම සඳහා චලනය කිරීම රසක්. තැබීමේදී චලනය වීම රසක්. එතකොට සම්පූර්ණ ක්‍රියාවලියම චලන රාශියක්. ඒ එක චලනයක පටන් ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා. එක චලනයක පටන් ගැනීමක් තියෙනවා අවසානයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න පාදයේ පොළොවට තද කරනකොට එතනත් දැන් අපිට හම්බ වෙන්නේ පාදයක් පොළොව මත තැබීමක් නෙමෙයි. ඊටාම සූක්ෂම වශයෙන් ධාතු මට්ටමක් දක්වා මෙතෙන්ට යන්න පුළුවන්. මෙතන උදාහරණයක් වශයෙන් තදවීමක්, රළු වීමක්, නැත්නම් සිසිල් වීමක්, ගොරෝසු බවක්, ඊට පස්සේ චලනයක්, නැත්නම් මෘදු බවක්, තද බවක්, රළු බවක්, උණුසුමක්, සිසිලක් මේ ආදී වශයෙන් අර අපි ඉස්සරහට කතා කරන්න තියෙනවා ධාතු මනසිකාරය. එතකොට මෙන්න මේ ධාතු මට්ටමක් දක්වා මෙන්න මේ ක්‍රියාවලිය අරගෙන යන්න පුළුවන්. එතකොට අපිට තේරෙනවා මේ සම්පජඤ්ඤය අපිට ඕනේ නම් ක්‍රමානුකූලව අරගෙන ගිහිල්ලා ධාතු මනසිකාරයක් දක්වා පතුරවන්න පුළුවන්. ධාතු මනසිකාරයක් දක්වා සූක්ෂම කරන්න පුළුවන්. පටන් ගන්න අර වගේ අපි සම්මුති වශයෙන් හඳුන්වන ඉදිරියට යාම, ආපස්සට ඒම, හිටගෙන සිටීම, ඉඳගෙන සිටීම මේ ආදී වශයෙන් අපි අර ගත්ත ක්‍රියාවලින් තමයි අපි මේක පටන් ගත්තේ. හැබැයි ක්‍රමානුකූලව සතිය දියුණු වෙන්න සතිය තියුණු වෙන්න මේක දිහා බොහොම සූක්ෂමව දකින්න ඊට පස්සේ මේකේ තියෙන අණු කුඩා ක්‍රියා ඒවා සියල්ල අපිට තේරෙන්න පටන් ගන්නවා. ඒකත් අභිභවා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම බොහොම ප්‍රාථමික මට්ටමක සිද්ධ වෙන්න ධාතු ක්‍රියාකාරීත්වයක් කෙනෙකුට දකින්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේකේ පෙන්눔 කරනවා සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති, වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදය වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. මේ ආරම්භය අවසානය.
ආරම්භය අවසානය. පටන් ගැනීම අවසන් වීම. මෙන්න මේ පටන් ගැනීම අවසන් වීම දිගින් දිගට දකිමින් ඇතිවීම නැතිවීම දිගින් දිගට දකිමින් එයා වාසය කරනවා. ඊළඟට අත්තිකායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති. දැන් මෙතන යාට තේරෙනවා මේ මුලින් පටන් ගත්ත මට්ටම නෙමෙයි දැන් තියෙන්නේ. අතිශය සූක්ෂම අන්දමින් සිද්ධ වෙන චලන රාශියක්. නැත්තම් විවිධ ඉරියව් පැවැත්වීම් රාශියක්. එහෙම නැත්තම් විවිධ චර්යා රසක්. මෙතන අර කලින් පනවගත්ත සත්වයේ පුජ්‍යලයක් මමෙක් ඒ මොකක්වත් නෙමෙයි. හුදු චලන රාශියක්. හුදු ක්‍රියාකාරකම් රසක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. එතකොට මේක තව තව වර්ධනය වෙනකොට අත්තිකායෝතිවා 50 සතිපච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය. දැන් අර අපි හිටිය සම්මුති ලෝකයෙන් අයින් වෙලා බොහොම සූක්ෂම අවබෝධයක් දක්වා දැන් මේ හිත පැමිණෙනවා. එතකොට එයා එම අවබෝධය තව තව දියුණු කරගන්න උත්සාහන්ත වෙනවා. එතකොට දැන් මේ කය පරිහරණය කරනවා තව දුරටත් ඒ අවබෝධය තීව්‍ර කරගන්න. තව දුරටත් ඒ අවබෝධය දියුණු කරගන්න. ඒ වගේමයි සතිය තව තව තියුණු කරගන්න, සූක්ෂම කරගන්න. දැන් මෙහෙම කෙනෙක් කටයුතු කරනකොට හොඳට මේ කටයුත්ත යා නිරීක්ෂණය කරන්න මේ ඇතුළත මේ තමා වශයෙන් අත්දකපු ක්‍රියාකාරීත්වයම තමයි පිටත තියෙන්නේ. වෙනත් පුජ්‍යලයක් දිහා ගත්තත් වෙනත් සත්වයක් දිහා ගත්තත් එයා ගාව තියෙන මේ බඳුම ක්‍රියාකාරීත්වයක් කියලා අන්න Tamanට අනුමාන ඥානයක් වශයෙන් වැටහෙන්න පුළුවන්. ඉති අජ්ජත්තං වාකායේ කායानुපස්සේ විහෙරති බහිද්ධා වාකායේ කායानुපස්සේ විහෙරති. තමන් ඉස්සෙල්ලා මේ තමන්ගේ කියලා කියාගත්ත කය හොඳට නිරීක්ෂණය කරමින් මේ සතිපට්ඨානය දියුණු කරනවා. ඒ දියුණු වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ එළියෙත් මේ බඳුම ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ කියන එක එයාට තේරෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දැන් මෙහෙම කටයුතු කරන්න අර අපි අපේ මේ කයට දීලා තිබිච්ච ලොකු වටිනාකම් අයින් වෙලා මෙතන තියෙන්නේ හුදු ක්‍රියාකාරකම් රසක්ය. ඒ ක්‍රියාකාරකම් වල ඇතිවීම නැතිවීම ස්වභාවයක් තියෙනවය. මේ බඳු නිරන්තරයෙන් ඇතිවීම නැතිවීම ස්වභාවයක් තියෙනවා නම් මේක මේ ඇතිවීම නැතිවීම වලින් පෙළෙනවය. ඇතිවීම නැතිවීම වලින් පෙළීම නිසා මෙතන තියෙන දුකක්. මෙතන දිගට පවත්වන කිසිම ක්‍රියාකාරකමක් නැහැ. නිරන්තරයෙන්ම ඒ ක්‍රියාකාරකම් පටන් අරගෙන අවසන් වෙලා යනවා. ඒතර මේ ක්‍රියාකාරකම් රසක කොහොමද කෙනෙක් ස්ථිරව පවතින පුජ්‍යලයක් නැත්නම් ස්ථිරව පවතින ආත්මීය ස්වභාවයක් පනවන්නේ කියලා අන්න යාගේ හිත දැන් පොඩ නුවණින් විමසන්න පටන් ගන්නවා. මුලදී නම් මේ තිබුණේ ලොකු අඥාන බවක්, අවබෝධයක් නැති බවක්. නමුත් ටික ටික මේ කය දිහා එයා සූක්ෂමව දකින්න තව තව සියුම් වෙවි මේ කාරණා වැටහෙන්න එයාට තේරෙනවා මෙතන නිරන්තර වෙනස් වීම රසක් තියෙන්නේ. නිරන්තරයෙන්ම අනිත්‍යත්වයට පත්වීමක් මෙතන තියෙන්නේ. ඒ වගේමයි නිරන්තරයෙන්ම මේ අනිත්‍ය ලක්ෂණයෙන් පෙළෙන ස්වභාවයක් තියෙන්නේ. ඒ වගේමයි මේ ක්‍රියාකාරකම් රැසේ පටන් ගැනීම අවසාන වීම කියන මෙන්න මේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයට මට පාලනයක් නැහැ. ඒවා යම් පමණකින් මම මේ ක්‍රියාව අවසන් කරනවා කියලා කරනවා. හැබැයි සූක්ෂම මට්ටමින් ගත්තාම මේකේ මගේ තියෙන පාලනයෙන් තොරයි. ඒතර මෙතන ඇතුළතට ගන්න කියලා හරයක්, පුජ්‍යලයක්, සත්වයක්, ආත්මීය ස්වභාවයක් නැහැ. කියලා අන්න යාට ත්‍රිලක්ෂණයක් හොඳට වැටහෙනවා නම් යම් අවස්ථාවක මේ කය අනුසාරයෙන් මෙයාගේ හිතේ දැන් පොඩ විපස්සනා නුවණක් දියුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට එයා ඉබඳු විපස්සනා නුවණක් වැඩෙන ආකාරයට දැන් තමන්ගේ ජීවිතේ පුළුවන් තරම් පරිහරණය කරන්න උත්සාහන්ත වෙනවා. ඔනොතින්දී ඇත්තටම අපිට ආරෂ්ඨාංග මාර්ගයක් උවමනා වෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් සීලයක් ආරක්ෂා කරමින් ඒ වගේම කය වචනේ හික්මවගෙන ඒ සීලයක් ආරක්ෂා කරමින් ඊට පස්සේ මේ විටින් විට මතුවෙන මේ විපස්සනා නුවණ තමා තුළ හොඳින් පවත්වා ගන්න උත්සාහවත් වෙමින් ඒ සඳහා නිවැරදි දැක්මක් එබඳු සම්මා දිට්ඨියක් හඳුනා ගනිමින් එබඳු පැත්තකට එබඳු නිවැරදි දැක්මක් වර්ධනය වෙන අන්දමින් කල්පනාවන් කරමින් කියන්නේ නෙක්ඛම්ම කල්පනාවක් අව්‍යාපාද සංකල්පනාවක් අවිහිංසා සංකල්පනාවක් පවත්වමින්
ඒ වගේම මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය කරන වීරය, හිතේ සිබිය යුතු ඒකාග්‍රතාවය, සතිය ඒවා පවත්වා ගනිමින්. එතකොට දැන් මේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයම එයාගේ ජීවිතේ බවට පත් වෙලා. එහෙම නැත්නම් ප්‍රතිපදාවක් දැන් එයා අනුගමනය කරනවා. එයා දැන් ඔන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා. ඉතින් මෙහෙම යන ගමනකදී එයාගේ හිතේ මේ ප්‍රඥාවේ යම් අවබෝධයක්, ප්‍රඥාවේ යම් වර්ධනයක් සිද්ධ වුණා නම් ඒ හිත මේ සියල්ල අතහැරලා දාලා හිත කිසිවක් ඇසුරු නොකරන, කිසිවක් උපාදාන නොකරන තත්වයකටපත් වෙන්න පුළුවන්. අනිශ්චිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීති. ඒ පියවර බුදුරජාන් වහන්සේ මේ කොටසෙදිත් මතක් කරලා දෙනවා. දැන් එයා මේ සම්පජඤ්ඤය හරහායි දිගට ඉස්සරහට ගියේ. ඒකේ සූක්ෂම බවට ඒ කටයුත්ත සූක්ෂම වෙමින් ඉදිරියට ආවා. ඒ හරහාම එයාගේ හිතේ විපස්සනා නුවණක් අවදි වෙන්න පටන් ගත්තා. ඒ විපස්සනා නුවණ තීව්‍ර වෙච්ච අවස්ථාවකදී මේ සියල්ල අතහැරලා දාලා මේ සිත කිසිවක් ඇසුරු නොකර ඉන්න පුළුවන් තත්වයකටපත් වුණා. කිසිවක් ලෝකයේ තියෙන කිසිවක් උපාදාන නොකර ඉන්න පුළුවන් තත්වයකටපත් වුණා. ඉතින් මෙයා මේ බඳු යෝගාවචරයට තේරෙන්න පුළුවන් දැන් හැබැයි හිත මොකක්වත් ඇසුරු කරන්නේ නැහැ. හැබැයි කටයුතු සිද්ධ වෙනවා. සක්මන කෙරෙනවා. ඇඳුම් පළඳින් අඳිනවා පළඳිනවා. ආහාර අනුභව කරනවා. හැබැයි හිත ඒ කටයුතු එකකවත් දැන් අර කලින් වගේ බරපතල විදිහට බැසගෙන නැහැ. හිත තියෙන්නේ නිදහසේ. හිත තියෙන්නේ ස්වාධීනව. හිත තියෙන්නේ ලෝයේ කිසිවක් උපාදාන නොකර. ඉතින් මේ தত্ত্বය සමහර විට කෙනෙකුට කෙටි කාලයකට වැටෙන්න පුළුවන්. හැබැයි ආයෙත් මේ හිතේ තියෙන කෙලෙස් ගතිය නිසා ආයෙත් ගිහිල්ලා දේවල් උපාදාන වෙනවා. ආයෙත් ගිහිල්ලා අර සමබරතාවය Tamanට අහිමි වෙනවා. ආයෙත් ගිහිල්ලා කොහේ හරි ඇලෙනවා. ආයෙත් ගිහිල්ලා කොහේ හරි ගැටෙනවා. දැන් එයාට විටින් විට මේ හිතේ තියෙන ස්වාධීනත්වය, හිතේ තියෙන නිදහස, කිසිවක් උපාදාන නොකර සිටීමේ හැකියාව විටින් විට එයාට මතුවෙනවා. හැබැයි නැවතත් ඒක අහිමි වෙනවා. ඉතින් එයාට නැවතත් උත්සාහන්ත වෙන්න වෙනවා. එහෙමනම් මේ කිසිවක් උපාදාන නොකරන తත්වය තව කොහොමද වර්ධනය කරන්නේ? ලෝභයේ කිසිවක් ඇසුරු නොකරන తත්වය හිතේ ස්වාධීන මට්ටම තව කොහොමද වර්ධනය කරන්නේ? ඉතින් ඒකටත් අර ක්‍රමවේදයේම තමයි අනුගමනය කරන්න තියෙන්නේ. ආර අෂ්ටාංග මාර්ගයේමයි මට තව දිගටත් ගමන් කරන්න තියෙන්නේ. කියලා අන්න එයාට තව ඒක තේරෙන්න පටන් ගන්නවා. මොකද බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රය ආරම්භයේදීම මතක් කළා ඥායස්ස අධිගමාය. දැන් මේ සතිය දියුණු කරගෙන යන මාර්ගයේ ටික ගැඹුරට යන්න මේ හිතේ අර දුක් දුම්නස් දුර වෙන ආකාරය, හඬා වැළපීම් අඩු වෙන ආකාරය, හිතේ ආතතිය අඩු වෙන ආකාරය, හිතේ පැහැදිලි බව වර්ධනය වෙන ආකාරය, හිත ටික පිරිසුදු වෙන ආකාරය එයාම දැක තමයි දැන් මේ ගමන යන්නේ. ඉතින් එතකොට තවදුරටත් ඉදිරියට මේ හිතේ පිරිසුදු බව වර්ධනය කර ගැනීම පිණිස, තවදුරටත් හිත කෙලසුන්ගෙන් නිදහස් කර ගැනීම පිණිස වැඩි යුත්තේ කෙබඳු මාර්ගයක්ද කියන එක අන්න යාට පොඩ මේ තමන් කරන ප්‍රතිපදාව හරහාම තේරෙන්න පුළුවන්. ඉතින් ඒකයි මේ බුදුරජාන් වහන්සේ සියලුම සතිපට්ඨානයන් සම්බන්ධයෙන් පොදු ප්‍රකාශයක් කරන්නේ ඒ සෑම සතිපට්ඨානයකම පටන් ගැනීමේදී අර ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය. ඒකායන මාර්ගයක් තියෙනවා, ඍජු මාර්ගයක් තියෙනවා මේ සත්වයන්ගේ පිරිසුදු බව පිණිස, පාරිශුද්ධිය පිණිස. දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය. දුක් දොම්නස් දුරු කිරීම පිණිස. ශෝක පරිද්දවානං සමතික්කමාය. ශෝක කිරීම, හඬා වැළපීම් සමතික්‍රමණය කිරීම පිණිස. ඊළඟට ඥායස්ස අධිගමාය. මේ ආරෂ්ඨාංග මාර්ගයේ නම් වූ ඒ ප්‍රතිපදාව තම තමා වශයෙන් හඳුනා ගැනීම පිණිස, තේරුම් ගැනීම පිණිස, නිබ්බානස්ස සච්චි ක්‍රියාය. නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස. එතකොට මේ යෝගාවචරය දැන් මෙතෙන්දී අපි ඉස්සරහින් තියාගත්ත මේ සම්පජඤ්ඤ පබ්බේ එතන සාමාන්‍ය සරල දිනදා ජීවිතයේ කටයුතු වලින් වැඩේ පටන් ගත්තට එයා ක්‍රමානුකූලව මේ භාවනාවේ නිරත වෙන්න ඒ ක්‍රියාවේ තියෙන අනුක්‍රියා පවා හඳුනා ගනිමින් ඒ අනුක්‍රියාවල පවා තියෙන පටන් ගැනීම අවසාන වීම හඳුනා ගනිමින් ඒවත් තවදුරට සූක්ෂම වෙලා ගිහිල්ලා මෙතන තියෙන මේ ධාතු ක්‍රියාකාරීත්වය පවා හඳුනා ගනිමින් හුදු ක්‍රියාකාරකම් රසක් මෙතන තියෙන්නේ කියලා හඳුනා ගනිමින්
මෙතන සත්වයේ පුජ්‍යලයක් මමෙක් ආත්මීය ස්වභාවයක් නොමැති බව ගැඹුරින් තේරුම් ගනිමි. එතකොට මහා ගැඹුරකට අපේ හිත මේ භාවනා ක්‍රමය අරගෙන යනවා. ඉතින් එතකොට මෙබඳු ගමනක් හරහා තමයි එහෙමනම් කෙනෙකුට පුළුවන් වෙන්නේ තමන්ගේ හිත පිරිසුදු කරගන්න. තමන්ගේ අර හිතේ තිබිච්ච සංඥා වලින් පැටලෙවුණු ගතිය දුරු කළා පැටලෙවිලි වලින් තොර වෙච්ච සිතක්. කොහේවත් පැටලෙවිච්ච නැති සිතක්. කොහේවත් බැඳිච්ච නැති සිතක්. මොකක්වත් ලෝකේ තියෙන උපාදාන නොකරපු සිතක්. පවත්වන්න අන්න යෝගාවචරය උත්සාහන්ත වෙනවා. ඉතින් මේක දවසින් දෙකකින් සියල්ල සම්පූර්ණ වෙන ක්‍රියාවක් නෙමෙයි. එයා දැන් මේ කටයුත්තේ නිරත වෙමින් එයා උත්සාහන්ත වෙනවා මේ භාවනාව හරහාම තමන් සාක්ෂාත් කරගත්ත ඒ හිතේ නිදහස තව තව පවත්වන්න. හිත නොබැඳී පවත්වා ගැනීම සඳහා එයා තව තව උත්සාහන්ත වෙනවා. ඒ ප්‍රතිපදාව තව තව එයා දියුණු කරනවා. ඉතින් යාට දැන් මේ ප්‍රතිපදාව යාගේ ජීවිතයේ බවට පත් වෙලා. එයා ඒ බඳු සම්මා ආජීවයක් සඳහා පෙළ ගැසෙනවා. තමන්ගේ කටයුතු ඒ බඳු ප්‍රතිපදාවකට සරිලන පරිද්දෙන් එයා කටයුතු කරනවා. එයා ඒතර සීලයක් ආරක්ෂා කරනවා කියන එක ඒතකොට මේ ප්‍රතිපදාවට සරිලන පරිද්ද මේ ප්‍රතිපදාවට රුකුල් දීම සඳහා එයා සීලය ආරක්ෂා කරනවා. භාගතුන් වහන්සේ විශේෂයෙන් සඳහන් කරනවා මේ සීලයක් ආරක්ෂා කරන්නේ කුමක් පිණිසද? සතර සතිපට්ඨානයන් දිනු කිරීම පිණිස. වෙනත් සූත්‍රවල ඒක ඍජුවම සඳහන් කරලා තියෙනවා. ඒ නිසා දැන් යෝගාවචරයා සීලයක් ආරක්ෂා කරන්නේ එයාටම තේරිලා. මේ සතිපට්ඨාන ධර්මයන් දිනු කරන්න, Tamanට මේ නිවැරදි ආරෂ්ඨාංග මාර්ගය ගමන් කරන්න, හිතේ පිරිසුදු බව තව තව වර්ධනය කරගන්න, කෙලෙසුන්ගෙන් තොරව මේ සිත පවත්වන්න, නොබැඳුණු සිතක් පවත්ව ගන්න, පැටලැවිලි වලින් තොර වෙච්ච සිතක් පවත්ව ගන්න. එයා උත්සාහන්ත වෙනවා ඒ සඳහා අනුග්‍රහයක් වශයෙන් එයා සීලය ආරක්ෂා කරනවා. ඒ සඳහා අනුග්‍රහයක් වශයෙන් එයා සමාධියක් දියුණු කරනවා. දැන් තමන්ගේ හිතේ මේ පැහැදිලි බව අඩු වෙනකොට එයාට තේරෙනවා. එයාට දේවල් නොවැටහි යනකොට එයාට තේරෙනවා. එයාට තේරුම් ගන්නවා දැන් මේ වෙලාවේදී හිතේ සමාධිමත් බව අඩුයි. හිතේ ඒකාග්‍රතාවය අඩුයි. ඒ නිසා නැවත නැවතත් ඔන්න අර කලින් තිබුණා වගේ හිත පිරිහෙන්න පටන් ගන්න කියලා එයාට තේරෙනවා. ඔන්න එයා තේරුම් අරගෙන සමාධියක් දියුණු කරනවා. දැන් ඒකාග්‍රතාවයක් දියුණු කරනවා. ආයෙත් ඒ මට්ටමට දියුණුවාට පස්සේ දැන් ආයෙත් අර හිතේ ඒකාග්‍රතාවය තියෙනවා, සමාධිමත් බව තියෙනවා, පැහැදිලි බව තියෙනවා. අන්න ඒක තව තව ප්‍රඥාව දියුණු කරන්න පටන් ගන්නවා. පාවිච්චි කරනවා. එතකොට මෙන්න මේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ශික්ෂා තුන එකිනෙකාට උදව් කරමින් බොහොම ලස්සනට මේ හිතක් තුල ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය බොහොම සරල තැනකින් පටන් අරගෙන බොහොම ගැඹුරකට අපි එක්කගෙන යන මාර්ගයක්. මේ භාවනා ක්‍රමවල තියෙන අර සම්මුතියෙන් පටන් ගැනීම හොඳට ප්‍රකට වෙනවා. මේක මේ අපි ඉන්න තැනින් ඕනේ පටන් ගන්න. අපිට එකපාරටම ලෝකෝත්තර මට්ටමකට යන්න බෑ. අපි ඉන්න තැනින් පටන් ගන්න අවශ්‍යයි. සරල දෙයකින් පටන් ගන්න අවශ්‍යයි. තේරෙන තැනකින් පටන් ගන්න අවශ්‍යයි. හැබැයි අඛණ්ඩව මේ කටයුත්ත දිගට කරගෙන යනකොට බහුලීකృత කරනකොට අපි අර කලින් හිටිය තැන නෙමෙයි තව සතියකින් ඉන්නේ. ඊළඟ මාසේ ඉන්නේ. ඊළඟ අවුරුද්දේ ඉන්නේ. ක්‍රමානුකූලව වර්ධනය වෙලා, සියුම් වෙලා, සූක්ෂම වෙලා ගැඹුරකට අපේ හිත එකගෙන ගිහිල්ලා තියෙනවා. ඒකට අර සම්මුති මට්ටම් වල තිබිච්ච ඒ ව්‍යාකූලත්වය, සංඥා බහුලත්වය අයින් වෙලා හිත සියුම් වෙලා සංවේදී වෙලා හිතේ බර අඩු වෙලා සංඥා අඩු වෙලා බොහොම සූක්ෂම මට්ටමකින් දෙයක් දිහා බලන්න පුළුවන් ශක්තියක් ක්‍රමානුකූලව අපේ හිතේ වර්ධනය වෙනවා. ඒ නිසා පින්වත්නි අපි මේ අද සතිපට්ඨානයේදී කතා කළේ සම්පජඤ්ඤ පබ්බේ. ඉතින් මේ කොටසදී අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ අපිව බොහොම ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් ඔස්සේ අරගෙන යනවා. මුලින් හොඳට වර්තමාන වශයෙන් සිහිය පිහිටවනවා. ඊළඟට සිහිය පිහිටවපු ධර්මතා දිහා සියුම්ම බලන්න, විග්‍රහ කරලා බලන්න, විස්තර වශයෙන් බලන්න. ඒවැය තියෙන අණු කුඩා ඉරියව් නැත්නම් ඒ අණු කුඩා ක්‍රියාකාරීත්වය හොඳට වටහා ගන්න අපි උනන්දු කරනවා. ඊට පස්සේ ඒවැය තියෙන මේ ඇතිවීම නැතිවීම ස්වභාවය හඳුනා ගන්න අපිට අපි උනන්දු කරනවා. ඒ බඳු ස්වභාවයක් හඳුනා ගැනීම හරහා හිතේ යම් විපස්සනා නුවණක් දියුණු කරගන්න උවමනා කරන මේ පසුබිම සකස් කරලා දෙනවා. ඊළඟට ඇති වෙන විවිධ විපස්සනා ඥානයන් තව තමා සතු කරගන්න නැත්නම් තමාටම උරුම කරගන්න
ඒ බඳු විපස්සනා ඥානයකට සරිලන පරිද්දෙන් ජීවත් වෙන්න තමන්ගේ ජීවිතේ හැඩගස්ව ගන්න. ඊට පස්සේ අන්න කෙනෙක් ප්‍රතිපදාවක් අනුගමනය කරනවා. එතකොට මෙන්න මේ පියවර 3 මේ කර්මස්ථානයේ පවා අපිට දැක ගන්න පුළුවන්. ඒ නිසා අපිත් මේ කරුණු කාරණා හොඳින් තේරුම් අරගෙන අපි කරන බණ භාවනාව තවදුරටත් සාර්ථකව සැකහැර ධෛර්ය සම්පන්නව ඉදිරියට කරගෙන යන්න අද දින ධර්ම දේශනාවත් උදව් වේවා මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එතකොට අදත් අපි පැයකට ආසන්න කාලයක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කළා. මේ පින්වතුන්ට අද ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ මීට කලින් කරපු ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ කරගෙන යන බණ භාවනා කටයුතු සම්බන්ධයෙන් යම්සි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ බඳු ප්‍රශ්න ඉදිරිපත් කළා අපිට සාකච්ඡාවකට දැන් පිවිසෙන්න පුළුවන්. ඒ සඳහා කාලය ගන්න කියලා ආරාධනා කරනවා. ප්‍රශ්නයක් තිබෙනවා නම් අතැසවීමක් කරන්න Zoom එකෙන්. එතකොට අපිට ගෞරව ස්වාමීන් වහන්සේට ඔබගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි, අද විශේෂ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙලා නැහැ. එබනම් අපිට කෙටි භාවනාවකට පිවිසෙන්න පුළුවන්. අපි කතා කරෙත් සතිපට්ඨානය. ඒ නිසා මෙහෙවීමක් සහිතව කෙරෙන භාවනාවක් සඳහා අපිට සම්බන්ධ වෙන්න පුළුවන්. හොඳයි, සියලු දෙනාටම tempත් වෙලා වාඩි වෙන්න. සියලු දෙනාම හිත සැහැල්ලු කරගන්න. S2 පියාගන්න. S2 පියාගන්නකොටත් බොහොම සරලව S තද කරන්නේ නැතිව සැහැල්ලුවෙන් S2 පියාගන්න. දීර්ඝ හුස්මක් අරගෙන සෙමින් පිට කරන්න. දැන් තමන්ගේ හිතට අතීතයේ සම්බන්ධයෙන් යම් යම් තොරතුරු එනවා නම් ඒවට කිසිම වටිනකමක් නොදී අතහැරලා දාන්න. ඒ වගේම අනාගතයේ සම්බන්ධයෙන් යම් යම් බලාපොරොත්තු අපේක්ෂාවන් සැලසුම් කිරීම මේවා හිතට එනවා නම් ඒවටත් කිසිම වටිනාකමක් නොදී අතහැරලා දාන්න. ඒ වෙනුවට මේ කයට හිත ගන්න උත්සාහන්ත වෙන්න. මේ වෙලාවේ අපි හොඳින් වාඩි වෙලා ඉන්නවා. නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්නවා. මේ වෙලාවේ හිස කෙලින් තියෙනවා. S2 පියවිලා තියෙනවා. ඇහි පිහාටු වැදිලා ස්පර්ශ වෙලා තියෙනවා. තොල් එකිනෙක ස්පර්ශ වෙලා තියෙනවා. අපේ දිව මැද්දට වෙලා තියෙනවා. තල්ලට තියලා දත් වලට තියලා තද කරගෙන නැහැ. සැහැල්ලුවෙන් තියෙනවා. අපේ මුහුණේ මාංශ පේශි තද වෙලා හිර වෙලා නැහැ. ඉහිල් වෙච්ච ස්වරූපයෙන් තියෙනවා. මුළු මුහුණම මුළු හිසම සැහැල්ලුයි. බෙල්ල කෙලින් තියෙනවා. හිර කරගෙන තද කරගෙන නැහැ. අපේ උරහිස් ආයාසයෙන් ඔසවගෙන හකුලුවගෙන නැහැ. ඒක බොහොම ලිහිල් වෙච්ච ස්වරූපයෙන් තියෙනවා. සැහැල්ලුවෙන් තියෙනවා.
අපේ අත් දෙකත් ඔඩොක්කුව මත එහෙම නැත්නම් මේසය මත සැහැල්ලුවෙන් තැම්පත් වෙලා තියෙනවා. අතට යම්කිසි ආයාසයක් යොදලා තද කළා හිර කළා නැහැ. උඩුකය ඍජුව තියෙනවා. අපේ උඩුකයේ බර අපි වාඩි වෙලා ඉන්න ආසනය මත කොට්ටේ මත යම් පීඩනයක් යොදනවා. එතන යම් තදවීමක්, තෙරපීමක් දැනෙනවා. අපේ පාද නැමිලා තියෙනවා. කලවා පේශි ලිහිල් වෙච්ච ස්වරූපයෙන් තියෙනවා. අපි පුටුවක වාඩිලා ඉන්නවා නම් අපේ යටිපතුල් පොළව මත නැත්නම් කාපට් එක මත ස්පර්ශ වෙනවා. අපි බොහොම සැහැල්ලුවෙන් වාඩි වෙලා ඉන්නවා. නැවතත් දීර්ඝ හුස්මක් අරගෙන සෙමින් පිට කරන්න. දැන් මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ කුඩා කොටස් ක්‍රියාකාරකම් අපිට හඳුනා ගන්න පුළුවන්. අපේ කය නිරන්තරයෙන්ම හුස්ම ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ ආශ්වාසයකදී උදරයේ පිම්බීමක් සිද්ධ වෙනවා. ප්‍රශ්වාසයකදී උදරයේ හැකිලීමක් සිද්ධ වෙනවා. අපේ හෘදය ස්පන්දනය වෙනවා. අපි ඇඳගෙන ඉන්න ඇඳුම් කයට ස්පර්ශ වෙලා තියෙනවා. ඒ වගේමයි මේ කයත් යම් යම් ස්ථානවලදී තද වෙලා ස්පර්ශ වෙලා තියෙනවා. මේ තැන් හඳුනා ගන්න උත්සාහවන්ත වෙන්න. මේ ක්‍රියාකාරකම් හඳුනා ගන්න උත්සාහවන්ත වෙන්න. දැන් සෙමින් තමන්ගේ අවධානය නාසිකාග්‍රය ප්‍රදේශයට අරගන්න. නාසිකාග්‍රයේ අවධානය පවත්වමින් ආශ්වාසය සිද්ධ වෙන අවස්ථාවේදී ආශ්වාසයක් බව දැනගන්න. ප්‍රශ්වාසයක් සිදුවන අවස්ථාවේදී ප්‍රශ්වාසයක් බව දැනගන්න. සෝ සතෝ වාස්ස සති සතෝ පස්ස සති. හුස්ම ගැනීමක් සිදු වෙනකොට සතිමත් වෙනවා. හුස්ම පිට කිරීමක් සිදු වෙනකොට සතිමත් වෙනවා. හිත සැහැල්ලු කරගන්න. මොකක්වත් බරපතල වැඩක්, බර වැඩක් අපිට කරන්න නැහැ. ලොකු බලාපොරොත්තු නැහැ. මේ මොහොතේදී මේ කයේ નિરાයාසයෙන් සිද්ධ වෙන හුස්ම ගැනීමේ ක්‍රියාවලියත් සමග අපි සම්බන්ධ වෙනවා. බොහොම සැහැල්ලුයි.
කයට කැමති විදියට හුස්ම ගන්න ඉඩ දෙනවා. ආශ්වාසය සිද්ධ වෙනකොට අපි ඒ ගැන දැනුවත් වෙනවා. ප්‍රශ්වාසය සිද්ධ වෙනකොට අපි ඒ ගැන දැනුවත් වෙනවා. හිත එහෙ මෙහෙ දුවනවා නම් ආශ්වාසය සිද්ධ වෙනකොට ආශ්වාසයක් කියලා මෙනෙහි කරන්න පුළුවන්. නැත්නම් ඉන් කියලා මෙනෙහි කරන්න පුළුවන්. ප්‍රශ්වාසයක් සිදු වෙනකොට ප්‍රශ්වාසයක් කියලා එහෙම නැත්නම් අවුට් කියලා මෙනෙහි කරන්න පුළුවන්. හොඳට හිතේ සිහිය පිහිටියා නම් ආශ්වාසයත් එක්කම දැන් හිත තියෙනවා නම් ප්‍රශ්වාසයත් එක්කම හිත තියෙනවා නම් දැන් තව ටිකක් මේ ක්‍රියාවලිය දිහා සියුම්ම දකින්න උත්සාහන්ත වෙන්න. ලං වෙලා බලන්න උත්සාහන්ත වෙන්න. මේකේ තියෙන තොරතුරු දැනගන්න තව උත්සාහන්ත වෙන්න. ආශ්වාසය දිගද කොටද? ප්‍රශ්වාසය දිගද කොටද? ආශ්වාසය උණුසුම්ද සිසිල්ද? ප්‍රශ්වාසය උණුසුම්ද සිසිල්ද? ආශ්වාසය කුමන නාස්පුඩුවෙන්ද ඇතුල් වෙන්නේ? ප්‍රශ්වාසය කුමන නාස්පුඩුවෙන්ද පිට වෙන්නේ? මේ වගේ මේ ක්‍රියාකාරකම දිහා සියුම්ම දැක ගන්න උත්සාහන්ත වෙන්න.
හොඳයි පින්වත්නි අපි කෙටියෙන් කෙටි වෙලාවක් භාවනාවකට නිරත වුණා. එහෙමනම් අද දවසේ මේ පින්වතුන් ධර්ම දේශනාවකටත් අහුම්කම් දුන්නා. කෙටියෙන් භාවනාවකට නිරත වුණා. අද දවසේ අපි මේ විදිහට රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සෙන්තුම් වන්දිතුම් වරං චාරිපුත්තාදි තේරාණං ආගන්තම් පටිපාටිය සද්ධා සීල දයා වාසං මුක්ත පුත්තං නමः. සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි.